මෙම වැඩසටහන ඔබ වෙත ගෙන එන්නේ සෙනෙහස පිරි සුරක්ෂිත සමාජයකට අත්වැල සපයන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ පූර්ණ අනුග්‍රහයෙන්. බියකරු රාත්‍රියක නිමාව සටහන් කරමින් වන විජිතයට උදා ලහිරු කිරණ එබී බලන වෙලාව. මයුර යුවල ගුරුපාර දෙපසින් පාදචාරිකාවකට පිවිසුනා පමණයි. වන උයනක සදා අහිංසක සෞන්දර්යවේදී පරපුර වයිල්ඩේෂා මිතුරු ආගමනය දෙස විමසිල්ලෙන් බලා සිටියා. මුව සිඟිත්තා මැඩිකරගෙනයි තරමක් වැඩුණු සහෝදරත්වය මගට බැස්සේ. කන් පෙති රිජුව තබා ගනිමින් පෙරමග නිරීක්ෂණය කරන්නේ ආත්මාරක්ෂාවේ පළමු පියවර හැටියටයි. මේ අය අපේ ශීරපායි නෑදෑයන් බව අමතක කරන්න බෑ. ගමන් විලාසයට පවා අහිංසකත්වය මුසු වෙලා. සොබා දහමේ තවත් විස්මිත නිමැවුමක්. ආටියෝඩැක්ටිලා ගෝත්‍රිකයි. අයිති සර්විඩේ කුලයට. ගණය ඇක්සිස්. සත්තු විද්‍යාත්මක නාමය ඇක්සිස් සෙලොනින්සිස්. දෙමළෙන් පුල්ලිමාන්. ඉංග්‍රීසියෙන් සිලෝන් ස්පොටඩ් ඩියර්. සිංහලෙන් තිත්මුවා. අලංකාර පුල්ලි රටාවෙන් ආවේනික පෙනුම ලැබෙනවා. දුඹුරු සුදු කළු වර්ණ සංයෝගය බෙල්ලේ සිට වලිගය දක්වා කොටස කළු මිශ්‍ර දුඹුරු පැහැයටයි වෙන්වෙන්නේ. ඒ මත සුදු පුල්ලි පන්තිය මුව පරපුරටම පොදු විචිත්‍රවත් බවක් තිළින කරනවා. ගෙල පාදවල ඇතුල් පැත්ත සහ ලැම පෙදෙස සුදු පැහැති නිසා සිරුරට ලැබෙන්නේ මොළ කැටි ලාලිත්‍යයක්. කෙටි වලිගය රූපීය ලක්ෂණයක්. කන්වල ශ්‍රවණ ශක්තිය ඉතා සිවුම්. තුනි කෙටි ලෝම තමයි දේහය පුරා තියෙන්නේ. වලිගේ ලෝම නම් තරමක් දිගයි. හිස සමග දේහය අඟල් 67ක් විතර දිගට පිහිටනවා. අඟල් 10ක පමණ වලිගයක් උරුමයි. පාදයේ කුරවල සිට උරහිස දක්වා අඟල් 27ක් 30ක් තරම් උසයි. ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය වගේ රටවලයි නෑදෑයෝ ඉන්නේ. යාල, ගල්ඔය, බුන්දල, වස්ගමුව, සෝමාවතිය වගේ වන රක්ෂිතවල තමයි අපේ රටේ තිත්මුව සනුහරය ව්‍යාප්ත වෙලා ඉන්නේ. පිරිමි පාර්ශ්වයට පමණයි අන්තට්ටුවක් පිහිටන්නේ. එවැනි මුවෙකුට තියෙන්නේ ගම්භීර ප්‍රතාපවත් සුන්දරත්වයක්. වසර පුරාම ප්‍රජනනයට අවසර ලැබූ පරම්පරාවක්. ගර්භණී සමය මාස 8ක් විතර වෙනවා. වරකට පැටවෙකු බැගින් ලෝකයට දායාද කරන්න පුළුවන්. වසර ඕනෑම කාලයක මුව රංචුවක පැටවුම් දැකිය හැකියි. පරපුරේ ලාබාලයන් රැකබලා ගැනීමට රැළේ සියලු සමාජිකයන් කැප වෙනවා. අලුත උපන් මුව පොව්වෙකු වන වදුලේ හංගලා තමයි මුව අම්මා නුදුරු තැනකට කෑම හොයාගෙන යන්නේ. කෙටි කුල්ලක හැඩයේ කන්පෙති ඇන්ටනාවක කාර්යභාරය ඉටු කරනවා. වාතය ඔස්සේ එන ශබ්ද තරංග කන් බෙරයට යොමු කරන්න ඒ කම්පෙතිවලට පුළුවන්. විශාල ප්‍රදේශයක් එකවර පෙනෙන විදිහට හිසේ ඉදිරි ප්‍රදේශයේ තමයි ඇස් පිහිටන්නේ. පාදවල මේ හැඩය අධිවේගී ධාවන ඉසව්වකට අත්‍යවශ්‍යයි. පා ඇඟිලි ශීන වීමෙන් තමයි කුර බවට පත්වෙන්නේ. අං පිහිටන්නේ සතුරන්ගෙන් ආරක්ෂා වීමට. ජීවන රටාව සාමූහිකයි. රංචු ගැහෙන ස්වරූපය ආත්ම පුරුද්දක්. සෑම රංචුවකම ආදර්ශවත් නායකයෙකු සිටිනවා. ජව සම්පන්නයාටයි නායකත්වය. රැළක අන් සහිත මුවන් කිහිප දෙනෙකු සිටීම මාරාන්තික සටනකටයි මඟ පාදන්නේ. පිරිමි පාර්ශ්වය අතර නිතර සටන් නැති වෙනවා. ඒවා අවසන් වෙන්නේ සටන් කරුවන්ට බරපතල තුවාල හෝ
මරණයට පාර කියලයි. මේ අන්තට්ටුකාර මුව නාම්බන් කොයි මොහොතක හරි අං පටලවා ගන්නවමයි. නායකත්ව පුහුණුවකදී ආදර්ශයට ගත හැකි බොහෝ චාරිත්‍ර මුවරැලක තිබෙනවා. දියට ගියත් නායකයා දිය බොන්නේ සෙසු අය දිය බිව්වට පසුවයි. ශාක භක්ෂක සිව්පා මිතුරන්ගෙන් මුව පරපුරට හිංසාවක් නැහැ. අනතුරක සේයාවක්, ඡායාවක්, සංඥාවක් දැනුනොත් ෂණික අධිවේගී ධාවන රටාවකින් ආරක්ෂිත ස්ථානයකට පලා යනවා. එකිනෙකාට හරිම ලෙන්ගතුයි. ශරීරයේ දිවෙන් පිරිමැද ලෙන්ගතුකම් කියාපානවා. මෙවැනි ස්ථාන මුව සනුහරයට අවදානම්. ඒත් ආහාර වගේමයි වතුරත් ඕනේ. ජීවිත අවදානම නොතකා දියබීමට මේ අයට සිදුවෙනවා. ගොඩබිමින් කොටිරාල, වතුරෙන් කිඹුල්රාල, තවත් පැත්තකින් සැඟවුණු තුවක්කුරාල. මරණ 3ක් ඇති මුවරැළ දියබීය කියලයි කියන්න වෙන්නේ. දොළපාර ඉවුරේ තන පඳුරු උලා කන ගමන් ආරක්ෂාව ගැනත් සැලකිලිමත්. මුවන් වතුර බොන්න දියට බහින්නේ ඉතා කලාතුරකින්. ජල ඉවුරේ ඉඳන් තමයි පිපාසය නිවාගන්නේ. නායක මුවා වටපිටාව ගැන දැඩි විමසිල්ලෙන් ඉන්නේ. වතුර ටික උනත් බොන්න වෙලා තියෙන්නේ තමන්ගෙම හෙවණැල්ලටත් බයෙන්. ඒ තරම් සුවිසල් ජීවිත අවදානමක්. උපතින්ම උරුම සුන්දරත්වය නිසා මුව හමට තණ්හා බරිත අය මේ අහිංසකයන්ගේ ජීවිත උදුරා ගන්නවා. සාමාන්‍ය ආයු කාලය අවුරුදු 10ක් කීවට ඒ මුව පරමාංශ භුක්ති විඳින්න මේ අහිංසකයන්ට බොහෝ විට ඉඩ ලැබෙන්නේ නැහැ. අකල් මරණයේ දැවැන්ත හෙවණැල්ලට මේ ජීවිත යට වෙනවා. ඒත් හැකි සෑම අවස්ථාවකම මුවරැළිය ආරක්ෂාව සඳහා ෂණික පියවර ගැනීමට තරම් නායක මුවා බුද්ධිමත්. සම්පූර්ණ ශාක භක්ෂක මේ සුන්දර අහිංසකයන් දියබොන ඉරියව්වත් හරිම කලාත්මකයි. වරකට 4-5 දෙනා බැගින් ජලතලයට මුව තියන්නේ. මුව රැළකට ප්‍රාණය තිලින කරන ඖෂධය වගේ දියවර සම්පත. අන්තට්ටු ධාරියෙකුගේ රැකවරණය හැම විටම තියාගෙනයි වතුර බොන්න දියට කිට්ටු වෙන්නේ. ජලය බොර නොකිරීම මුව පරපුරේ යහපත් චාරිත්‍රයක්. සුළු තිගැස්මකින් උනත් විසිරයාමේ හැකියාව මේ අයට තියෙනවා. ජලය බොර කරන ඌරන්ට මී හරකුන්ට උනත් දොස් පවරන්න නැතුව බොර වෙච්ච ජලය පෑදෙන්න ඉඩ ඇරලා සුදුසු තැනකින් වතුර ටිකක් බොන්න තරම් ඉවසිලිවන්ත වනවාසී පරපුරක්. අපේ රටේ අනාගතයට රැකවරණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින්. මුවෙකුගේ පළමු අන්තට්ටුව වැඩෙන්න පටන් ගන්න වයස අවුරුද්දක් පිරුණමයි. ඒ අං යුගලය සිනිදු ලෝම සහිත සමකින් වැසී යනවා. හමේ සියුම් රුධිර නාල තමයි අං වැඩෙන්න අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ සපයන්නේ. අපේ රටේ මුවන්ගේ අන්තට්ටුව තුඩු 3කින් යුක්තයි. යුරෝපයේ ඉන්න විශාල මුවන්ගේ අන්තට්ටුවල තුඩු 20ක් 30ක් විතර තියෙනවා. අපේ මුවන්ගේ අං කැරැල්ල අඟල් 40ක් විතර වැඩෙන්න පුළුවන්. වයසට යද්දී මුව අඟේ සම් වැස්ම ඉවත් වෙනවා. මුව ඒ අං යුගල ගහක අතුල්ලපුවමයි මැරී ඇති සම් වැස්ම ගැලවෙන්නේ. වසරක් පාසා මුවෙකුගේ අන්තට්ටුව අලුත් වෙනවා. අන්තට්ටුවක හැඩය අනුව මුව අයිති මොන වර්ගයටද කියලා කියන්න සත්ව විද්‍යාඥයන්ට පුළුවන්. ඇන්ටාර්ක්ටිකා මහද්වීපයයි දකුණු අප්‍රිකාවයි හැර ලෝකයේ හැම තැනකම මුව සනුහරයට ජීවත් වෙන්න පුළුවන්. එංගලන්තය, උතුරු ඇමරිකාව විශාල වශයෙන් මුවන් ගැවසෙන රටවල් දෙකක්. කොහේ හිටියත් වනබිම් තනබිම් තමයි වාස භූමි. තනපත් අතුරුකිලි මල් පළතුරු ආහාර වට්ටෝරුවේ තියෙනවා. උදේටයි හවසටයි කොළදළු අනුභව කරනවා. මුවන් ලැජ්ජාශීලී සත්ත්ව කොට්ටාසයක් හැටියටයි හැඳින්වෙන්නේ. දුඹුරු ලෝම සහිත සම ගස්වැල් අතරට හොඳ වේශාන්තරණයක්. සුදු වලිග මුවන්, කොටලු මුවන්, කළු වලිග මුවන්, ඕලු මුවන්, කස්තුරි මුවන්.
උතුරු ඇමරිකාවේ වන භූමිවල තිත්මුවන්, සිකාමුවන්, ආසියාවේ සහ ඈත පෙරදිග වනාන්තරවල ජීවත් වෙනවා. ඉතා කුඩා මුව විශේෂ අප්‍රිකානු ඝන වනාන්තරවලයි ඉන්නේ. හිමාලයේ දකුණු දිග වනාන්තරවල ලොම්පිනි මුවන්, රූසා මුවන්, රතු මුවන්, වපිටි මුවන්, රෝ මුවන් පවා ඉන්නවා. කොටලු මුවන් ඉන්නේ රොකි කඳුකරේ. ගව මුවන් බලන්න නම් දකුණු ඇමරිකාවේ මීටර් 4000ක් උස ඇන්ඩ්‍රූස් කඳුකරයට යන්න වෙනවා. මුවෙකුගේ ආමාශයේ බැක්ටීරියා දසලක්ෂයක් විතර ඉන්න බව හොයාගන්නත් විද්‍යාඥයන් සමත් වුණා. තද පැලෑටි කෙඳි බවට කඩා දමා සිරුරට පෝෂණය ලබා දෙන්න ඒ බැක්ටීරියා සහ ශුද්‍ර ජීවීන්ට පුළුවන්. මුවන් හපාකා ආමාශ ගත කරන සියල්ල මෘදු ආහාර බවට පත් කරන්නේ ශුද්‍ර ජීවීන්. මුවෙකුට තියෙනවා වටකුරු ආහාර ගබඩාවක්. ඒකට කියන්නේ රෝමන්තය කියලා. ඒ ගබඩාවෙන් ආහාර වමාරා නැවත මුඛයට අරන් සුදුසු ආකාරයකට හපා කෑම තමයි මුවන්ගේ ආහාර රටාව. මුව මුඛයක ඉදිරි දත් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ කොට්ටයක් වගේ පැතලි තද විදුරු මසක්. දත් නැති පරතරයේ දිව චලනය කරලයි ශාක ආහාර මිශ්‍ර කරගන්නේ. මුව මුඛයේ තියෙන ඕජස් වලට පුළුවන් ඒ ආහාර කුඩා කැබලි බවට පත් කරන්න. වැටියක හැඩයෙන් පිහිටා ඇති උඩුහක්කේ දත්වලින් ආහාර අඹරා ගන්නවා. තද පැලෑටි පාලනය කරගන්නේ යටි ඇන්දේ දත්වලින්. ජීවිත කාලය පුරාම මේ ආහාර ක්‍රමවේදය අනුගමනය කෙරෙනවා. කොහොම වුණත් අන්තට්ටුවක් වැඩුණු මුවෙකුට සටන් නොකර ඉන්න ලැබෙන්නේ නැහැ. තම සනුහරේම තවත් අන්තට්ටුධාරියෙකුගෙන් මුහුණට මුහුණලා සටනකට අභියෝගයක් ලැබෙනවමයි. මේ අවධිය මුව ජීවිතයකට හරිම තීරණාත්මකයි. මෙවැනි සටනකට අං පටලවා ගැනීමේදී ඒවා පැටලිල්ලෙන් ගලවා ගන්න බැරි වුණොත් දෙදෙනාටම හුස්ම ගන්න අමතක වෙනවා. සරත් ඍතුවේ තමයි මාරාන්තික මුව සටන් බහුල. සත්ව විද්‍යාඥයන්ගේ අධ්‍යයන වලින් ඒ බව සොයා ගැනුණා. රැළේ ඉන්න තරුණ මුවන් නායක මුවාට එරෙහිව ඔළුව උස්සන්නේ මේ කාලෙටයි. එක සටනකින් පසු තවත් එවැනිම සටනකට පිවිසෙන්නත් සිදුවෙන්න පුළුවන්. එකිනෙකාට එරෙහිව තප්පු ලමින් පහර දී ගන්න විට මුව අං ගැටෙන හඬ වනාන්තරය සිසාරා යන කාලයක්. රැළේ අනිත් මුවන් මුවැත්තියන් මේ සටන් දිහා තුස්නිම් භූතවයි බලන් ඉන්නේ. අං පටලවා ගැනීමේ මූලික සටන් ඉරියව්ව මෙහෙම තමයි. මේ සටන් කලාව මුව පරපුරේම පාරම්පරික දායාදයක්. සටන බිහිසුණු මුහුණුවරක් ගන්නේ පියවරෙන් පියවරටයි. මාරාන්තික ස්වරූපෙන් සටන ඇවිලී යන විට එහි පීඩනය මහ පොළොවටත් දැනිලයි දූවිලි නැගෙන්නේ. මේ මුව අං කූරක් හැප්පුණොත් ඕනෑම ශරීරයක් හිල් වෙනවා. එක්කෝ ජීවිතය එක්කෝ මරණය. හැබැයි දුබලයාට සටනින් පලා යන්නත් පුළුවන්. ඒත් ආයිත් අවස්ථාවක සටනට එන්න වෙනවා. ඒ තමයි වනාන්තර නීතිය. ගහ කොළ හරිත පැහැයෙන් සැරසෙන ශාස්ත්‍රීය සමයට මුව ශරීරයක් උනත් පුෂ්ටිමත් වෙනවා. වරින් වර සටන් ඇවිල්ලා ගියත් මේ පරපුර සාමූහික ජීවන රටාවෙන් බැහැර වෙන්නේ නැහැ. උඩරට සිරකරුවෙකු ලෙස දිගු කලක් හිටපු රොබර්ට් නොක්ස් ලංකාවේ මුවාට සමාන හාවෙකු තරම් කුඩා සතෙකු ගැන සඳහන් කරලා තියෙනවා. ශරීරයෙන් කුඩා වුණත් මුවාට බොහෝ දුරට සමාන ඒ සතා තමයි මීමින්නා. කොහොම වුණත් මුව රැළක ව්‍යූහය මේ හරිත කලාපයට සැරසිල්ලක් තමයි. ලෝකයේ ලොකුම මුව විශේෂය තමයි මූස් නමින් හැඳින්වෙන්නේ. අලියෙකු තරම් විශාලයට වැඩීමේ හැකියාව මූස් මුවන්ට තියෙනවා කියලයි සත්ව විද්‍යාඥයන් හොයාගෙන තියෙන්නේ. වනසත්ව හා තුරුලතා ආඥා පනතේ 30 වැනි වගන්තියට අනුව තිත් මුවා ශ්‍රී ලංකාවේ පූර්ණ ආරක්ෂිත සත්වයෙකු හැටියට සඳහන් වෙනවා. මෙවැන්නෙකු ළඟ තබා ගැනීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය, තුවාල කිරීම හෝ හානි කිරීම වැනි සියල්ල දඬුවම් ලැබිය හැකි වරද හැටියටයි සැලකෙන්නේ. වසර 2 සිට 5 දක්වා සිර දඬුවම්.
බෞද්ධ සාහිත්‍යයේ වේද ග්‍රන්ථවල වගේම යුරෝපා ජනප්‍රවාදවලත් මුවා ගැන නිතරම සඳහන් වෙනවා. අනුරාධපුර මිස්සක පව්වේ වන ලැහැබ දේවානම් පීතිස්ස රජතුමාගේ මුව දඩයම අවසන් කළ පුණ්‍ය භූමිය බවට පත්වුණේ මුවෙකු නිසායි. අපේ රටේ අනාගතයට රැකවරණය ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමින් මවකමින් මුව සනුහරය ඇතම් වේලාවල එලිමාන් තනිතලා බිමක නිදැල්ලේ වැතිරී ඉන්න කැමති. තම තමන්ගේ රූප ලාවන්‍ය ක්‍රියාකාරකම් වලටත් එහෙම ස්ථාන බොහොම සුව පහසුයි. හැබැයි මොනවා කළත් මොන ඉරියව්වක හිටියත් රැලේ නායකයාගේ සංඥාවක් ලැබුණු ගමන් ෂණික විහිදුම් බලකායක් වගේ තමයි මේ අය ක්‍රියාත්මක වෙන්නේ. ජලාශයක් ආසන්න පරිසරයක ජීවත් වෙන්න මුව රැලක් හරිම කැමතියි. ආරක්ෂක ඉව භාවිතයෙන් තමයි එවැනි ස්ථානවල යම් තරමක වෙලාවක් හරි ගත කරන්නේ. මේ මුවන් අතරින් වඩාත් විශේෂත්වයක් ගන්නා මුව විශේෂ හැඳින්වෙන්නේ කස්තුරි මුවා කියලයි. මධ්‍යම උතුර නැගෙනහිර ආසියාවේ සහ සයිබීරියාවේ සිට කොරියාව දක්වා ප්‍රදේශයකයි කස්තුරි මුව පරපුර විසිරිලා ඉන්නේ. එයාලට විශාල අං පිහිටන්නේ නැහැ. කස්තුරි මුවාට පිත්තාශයක් තියෙනවා. අනිත් ඇයට නැහැ. සයිබීරියානු වනාන්තරවල බර්ච්, ජුනිපර්, රොඩෝඩෙන්සන් වැනි ගස් සහිත පරිසරයටයි කස්තුරි මුවන් වඩාත් කැමති. ටිබෙට් රටේ වයඹදිග චීනයේ ඒ අයට නෑදෑයන් ඉන්නවා. ඉතා කුල ඇති අහිංසක මිතුරේ නිසාචරයි. කස්තුරි මුවාගේ උදරයේ ඇති ග්‍රන්ථියක තමයි කස්තුරි කියන අගනා ඖෂධය හැදෙන්නේ. ලිංගේන්ද්‍රියට සම්බන්ධ කෝෂයේ තමයි කස්තුරි ශ්‍රාව ග්‍රන්ථිය පිහිටලා තියෙන්නේ. කෝෂය අඟලක් විතර ඝනකමයි. විස්කම්බය අඟල් 2-3. කෝෂයේ තිබෙන විට කස්තුරි දුඹුරු පාටයි මීපැණි වැනි ස්වරූපයක්. කෝෂයේ කැපූ වහාම කස්තුරි ඝනභාවයට පත් වෙනවා. වියලුණු විට කණිකා ලක්ෂණ නිර්මාණය වී දිලිසෙනවා. ඒවා අධි සුගන්ධවත්. ඒ කස්තුරි බිඳුවකට ඝන මීටර 50,000ක ප්‍රදේශයක් සුවඳවත් කරන්න පුළුවන්. යුරෝපා රටවල් සහ චීනය සුවඳ විලවුන් සබන් හා ඖෂධ නිෂ්පාදනයට ඒවා භාවිත කරනවා. දැන් නම් කෘත්‍රිම වශයෙන්ුත් කස්තුරි හදන හින්දා කස්තුරි මුව පරපුරට ජීවිත අවදානම ටිකක් අඩු වෙලා. මොනවා වුණත් ඒ අපේ පරම්පරාවේ නෑදෑයනු කියලා තිත්මුව රංචුවටත් හිතෙන්නේ නැති. මේ අය තමන්ගේ රංචුවේ සමාජිකාවන් අඳුනගන්නේ ලොකු නාස්පුඩුවල තියෙන ඉව ප්‍රයෝජනයට අරගෙනයි. පැතුරුණු ශබ්දමාලාවකින් රැළේ සියල්ල සමග සංනිවේදන කටයුතු කරගන්නවා. කෙඳිරි ගෑම, වැළපීම, සිහින් හඬ, බෑගෑම, ගොරෝසු හඬ, දත්මිටි කෑම වැනි වලිග සංඥා වැනි අවස්ථා ඒ සඳහා යොදා ගැනෙනවා. සතුරෙකුගේ සමීප වීම රැළේ එක සමාජිකයෙකුට දැනුනම හොඳටම ඇති. ඒ බව ෂණිකව දැනුම් දීලා රැළම පලා යන්නේ හරිම විස්මයජනක වේගයකින්. කොටි රාළ වුණත් මුව රැළකට කිට්ටු වෙන්නේ පුදුම ඉවසීමකින්. ජලාශ ඉවුරේ මුව සුවඳ වගේ දැනුණට කිඹුල් රාළලත් මේ ඉසව්වේ සීත තපින හින්දා කොටි රාළත් ටිකක් තිගැස්සුණා. කොටියා මුව මසට හරිම කෑදර සතෙක්. මේ ලුහු බැඳීම ඒ කෑදරකමටයි. ඒත් මුවාගේ පිම්ම ඊට වඩා වේගවත්. රැළෙන් මග ඇරෙන එක තමයි මාරාන්තික. පරාණ බය පරදවා ජීවිතය අවසන් කරන්න මුවදෙනට සිද්ධ වුණා. ගැබ්බර නිසා වේගය පාලනය වීමයි මේ ෂණික මරණයට හේතුව. ජීවිතය එහෙම තමයි. වනාන්තර නීතියට සියලු වනවාසීන් අවනතයි. දුබලයා බලවතාගේ ගොදුරක්. මාංශ භක්ෂකයන් දියගොඩ බෙදා හදාගෙනයි තියෙන්නේ. කිඹුලාටත් කොටියාටත් වනාන්තරය බෙදිලා. කිඹුලාට ජලාශය වෙන් වෙලා. අහිංසක සාක භක්ෂක සිව්පා සත්ව සනුහරයේ බහුතරයක් ඔවුන්ටම තමයි ගොදුරු වෙන්නේ. මේ සියලු අනිත්‍යතා සැඟවී ඇති වන විජිතයට මොහොතක සුන්දරත්වයේ මුසු කළත් මේ ජීවිත සිසාරා යන අකල් මරණයේ අවදානම බාරගන්න වෙනත් කෙනෙක් වනාන්තරයක නෑ. කොටියාගෙන්වත්
කිඹුලගෙන්වත් ගොදුරක් උදුරා ගැනීමේ අයිතියක් වෙන කාටවත් නැති තරම්. වයිල්ඩේෂයා වනසැරි මිතුරු සටහන් අතර දිගු දුෂ්කර ගමන් මගට ශක්තියක් වුණේ ඔබ සතා සීපාවාට ගාට කොළට දැක් වූ ලයාන්විත සෙනෙහසයි. ඒ සෙනෙහස, දයාව, කරුණාව අභියස පරිසර මිත්‍රශීලී ශ්‍රී ලාංකීය පරපුරක් බිහිවනු දැකීමයි අපේ එකම ප්‍රාර්ථනය. අපට වඩා දුක්බර ජීවිත ගෙවන අපේම වනවාසී නෑදෑයන්ට ඔබේ දයාව පූජා කරන්න. වයිල්ඩේෂයා පුදසුන තනන්නෙමු වනමැද.